නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ රාජාංගනේ වම්මිවුර යාය 4-5 සුලේවැව ප්‍රදේශයේ පින්වත් පිරිසක් ඒක රාශී වෙලා තමයි අද මේ ධර්ම දානමය උදාාර පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ අපට කල්ප ගන්නකින් සසරේ කරගන්න බැරිවිච්ච උදාර පිනක් තමයි මේ ධර්මදානය කියලා කියන්නේ. ඉතින් අපට මේ ලැබුණ දුර්ලභ මනුස්ස ජීවිතයක් පින්වත්නි, ආහාරපාන දෙමින් දෙව් මිනිස් ලෝකයට ආයුෂයේ දන් දෙන්නේ නැති, වර්ණයේ සැපේ බලයේ දන් දෙන්නේ නැති, සීල ගුණ දාන රකිමින් දෙව් මිනිස් ලෝකයට අවෛරයේ නිදුක් බව අපි දන් දීලා තියෙනවා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ වස්ත්‍ර දීලා අපි ලස්සන දන් දීලා තියෙනවා. ඒ වගේම යාන වාහන දීලා සැප දන් දීලා තියෙනවා. ආලෝකය දීලා ඇස් දන් දීලා තියෙනවා. කුටි සෙනසුන් පූජා කරලා අපි සියලු දේ දීලා තියෙනවා. හැබැයි පින්වත්නි, අමෘතයේ මුණ ගස්සන පිනක් අපි කරලා නැහැ. බුදුරජාණන් දේශනා කළේ ධර්මයේ දුන්නොත් අමෘතයේ දුන්නා වෙනවා කියලා. එහෙනම් අන්නේ දුර්ලභ පිනයි මේ රැස් වෙන්නේ පින්වත්නි. අමෘතයේ දෙව් මිනිස් ලෝකයට දායාද කළොත් අමෘතයේ හිමිකරුවෙක් ඉන්න ඒ පින තමන්ට අනුග්‍රහ කරනවා. මේක සර්වඥ නිතින් දැකරයි දේශනා කළේ. ශ්‍රද්ධාවයි අපි උපදවා ගත යුත්තේ පින්වත්නි. එතකොට අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂය පුරාවට මේ සසරේ පෙරුම් පුරාගෙන මේ සසරේ ඇවිල්ලා ජාති ජරා ව්‍යාධි මරණ දුක වැළඳ ගනිමින් මේ සසරේ වැටිලා එදා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි දසමරුන් පරදවමින් දසමල ඥානයන්ගින් ඒ චිත්ත සංතානය සම්පූර්ණ වෙලා සියල්ල දන්නා සියල්ල දකින සර්වඥ නෙත ඒ පාරමී බලයේ පිහිට උපදව ගත්ත පින්වත්නි. ඒ සියල්ල දන්නා සියල්ල දකින සර්වඥ නෙතින් තමයි දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන ස්වාක්ඛාත සම්දිට්ඨික ධර්ම අවබෝධ කළේ. ඒ ස්වාක්ඛාත සම්දිට්ඨික ධර්මයි ඔබ මේ දෙව් මිනිස් ලෝකයාට දායාද කරන්නේ. දුර්ලභයි ඒක. අමෘතයක් බවට පත් වෙන්නේ ඒ නිසයි පින්වත්නි. ඒ නිසා මේ අමෘත ద్వාරය ඔබ විවර කළා. සසර පුරා ඔබට අමෘත ద్వාරය විවර වෙන්නට මේ පින අනුග්‍රහ කරයි පින්වත්නි. ඉතින් අද දවසෙත් අපි සුපුරුදු පරිදි කතා කරමින් හිටියේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දසබල ඥානයක් වන කුමද්දී සබ්බත්ථගාමිනීම් පටිපදං යථාභූතම් පජානාති කියන සියලු ප්‍රතිපදාවන් සර්වඥ නෙතට විවෘත වෙලා තියෙනවා පින්වත්නි. ඒතර අද දවසෙත් අපි මේ සියලු ප්‍රතිපදාවන් විවර වුණු ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ දැකගත්තු ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ සුන්දර දහම් පරයයක් තමයි කතා කරමින් හිටියේ. කුමක්දී? සත්‍යයා මේ උරුම කරගන්න පිරිහීම. ලෞකිකවත් සත්‍යයා පිරිහෙන්න හේතු වෙන කාරණා තියෙනවා පින්වත්නි. ලෝකෝත්තරවත් සත්‍යයා පිරිහීම කරා හේතු වෙන කාරණා තියෙනවා. ඒ කාරණා බුදුනෙතින් දැක්කා. ඉතින් ශ්‍රද්ධාලාභී උපදවා ගන්න පින්වත්නි. මේක ඒකාන්තයෙන් මේ බුදුනෙතින් දැකපු මේ කාරණා මෙලොවත් පරලොවත් පිරීම කරා ගෙනියනවා කියලා.
ඒ කාරණා ගැන සැදැහැසිත උපදවාගෙන අද දවසෙත් අපි පරාභව සූත්‍ර අන්තිම කොටස මේ ශ්‍රවණය කරමු පින්වත්නි. දැන් මේ වෙනකොට අද දවසේ දේශනාවත් එක්ක දේශනා 6ක් ඔබ පරාභව සූත්‍රය මුල් කරගෙන ඔබට ශ්‍රවණය කිරීමේ දුර්ලභ භාග්‍යය උදා වුණා. පින්වත්නි හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට දෙවිවරු අහනවා ඉතිහේතම් විජානාම දසමෝසෝ පරාභවෝ ඒකා දසමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. දසවන කරුණ පිරිහෙනාද දැනගතිමු. පින්වත් භගවතාණනි අපි පිළිගතිමු. 11 වන කරුණ මෙහි දැන ගන රිසිමු. වදහල මැනව අදරින් ඉල්ලා සිටිමු. බුදුරජාණන් දේශනා කළ හරි සුන්දර කාරණාවක් පින්වත්නි මේක. ඉත්තිසොණ්ඩින් විකිරණින් පුරිසං වාපි තාදිසං ඉස්සරියස්මින් ටාපේති තම්පරා භවතෝ මුකම්. ඉත්ති කියලා කියන්නේ යම් ස්ත්‍රියක් වේවා පුරිසං යම් පුරුෂයෙක් වේවා. එතකොට මේ සොණ්ඩින් කියලා කියන මේ ලෝල් ගති තියෙන ඇලුණු ගති තියෙන කියන විශේෂයෙන් මේ කාමයන්ට ලාමක දේවල් වලට තියෙන ඇලුණු ගති හිතින් යුතු කෙනා. විකිරණින් විකිරණ කියලා කියන පින්වත්නි විසිරෝනවා කියලා අදහස. ඒතර ඒ වගේ චරිතයක් මොකද වෙන්නේ? ඉස්සරියස්මින් තාපේති. ඉසුරුමත් භවයේ අධිපති කරලා තියෙනවා කියනවා. අපිට ගෙදරක ගෘහමූලිකයෙක් ඉන්නවා. එයාට නුවණ නැහැ. නුවණ මදයි. කල්පනාව නැහැ. හොඳ දේ නරක දේ පිළිබඳ එච්චර හිතන්නේ නැහැ. ප්‍රඥාව නැහැ. ඒ වගේ ප්‍රඥාව මද දුරදිග කල්පනා කරන්නේ නැති දුර පේන්නේ නැති චරිතයක් පින්වත්නි ගෙදර මූලිකයෙක් වුණොත් ඒ අදහස තමයි මෙතන මේ කියන්නේ. එයා මොකද වෙන්නේ? විවිධ දේවල් ලාමක පැතුම් ඇති කරගෙන ලාමක දේවල් වලට ආස කරලා ධනය හිතු මතේ විනාශ කරනවා කියනවා. ඕන දෙයටත් වියදම් කරනවා, එපා දෙයටත් වියදම් කරනවා. ඒ වගේ චරිතවලට මොකද වෙන්නේ? ඒ කුලයක් ගත්තොත්, ගෙයක් ගත්තොත් ඒ කුලය පිරිහීම කරා යනවා පින්වත්නි. ආයතනයක් ගත්තොත් ඒ ආයතන පිරිහීම කරා යනවා. රටක් ගත්තොත් ඒ රට පිරිහීම කරා යනවා පින්වත්නි. ඇයි? තේරුමක් බේරුමක් නැතුව වියදම් කළ යුතු දේ, නොකළ යුතු දේ, වියදමේ ස්වභාවය, ආදායමේ ස්වභාවය කිසි වැටහීමක් නැතුව ඔය වියදම් කරන්නම් වාලේ වියදම් කරන චරිතයක් ඒ රටේ වේවා, ඒ ආයතනයේ වේවා, ඒ කුලයේ වේවා, ඒ ගෙදර වේවා ඉහලින් තියලා තියෙනවා නම් ඒක තමයි කියන පිරිහීමට හේතු වෙන කාරණේ. බොහොම ලස්සනට අපේ ගුරු දෙවියන් වහන්සේ කවියට නගලා තියෙනවා. ලොල් වී කම් සැපට හැම වියදම් කරන මිනිහෙකු ගැහැණියක හෝ ලොව මුලට එන නිසිලස රකුණු බැරි ලෙස දිවි ගත කරන පිරිහීමකට මුල් වී ලොව මෙම කරුණ. හරි හරි පුදුමයි පින්වත් මේක. එතකොට මේ ගෙදර ඉන්න ගෘහමූලිකයා කියන චරිතේ වැදගත් චරිතයක් නොවුණු පින්වත්නි ඒ ගෙදර අපායක්. කොච්චර ධනෙ හොයන්න දක්ෂ වුණත් වැඩන්නේ වියදම් කරන්න දක්ෂ නැත්තම් පින්වත්නි. ධනෙ හොයන්න දක්ෂ වගේම පින්වත්නි වියදම් කරන්න දක්ෂ වෙන්න ඕන. වියදම් කරන්න දක්ෂ වෙන්න ඕන. එතකොට මේ වියග්ගපජ්ජ සූත්‍රයේ බොහොම ලස්සන තැනක් තියෙනවා පින්වත්නි. මේ ආරක්ක සම්පදාව කියලා කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ භාගතුන දේශනා කරන වියග්ගපජ්ජේනි මේ කුල පුත්‍රයා හට නැගී සිටි වීරියෙන් යුතුව ලබන ලද අතපය වෙහෙසීමෙන් රැස් කරපු දහදිය හෙළලා උපදවපු යම් ධනයක් ඇද්ද, ධාර්මිකව ලැබූ යම් වස්තුවක් ඇද්ද, ඒවාට නිසි ආරක්ෂාව ලබා දෙන්න දක්ෂ වෙන්න ඕන කියලා. නිසි රැකවරණය දෙන්න දක්ෂ වෙන්න ඕන කියනවා. මාගේ මේ භෝගිය රජවරු පැහැර නොගනිත් නම්, ඒ ධාර්මිකවනේ උපයගත්තේ, සොරු පැහැර නොගනිත් නම්, ගින්නෙන් නොදැවෙයි නම්, ජලයෙන් ගසාගෙන නොයයි නම්, අප්‍රියෝ දායාද කර නොගනිත් නම් මැනවයි කියලා
ඒවට ආරක්ෂක විධිවිධාන යොදලා තියෙනවා කියලා කියනවා පින්වත්නි. ඒතර ආරක්ෂක විධිවිධාන තමයි ගන්නේ මෝඩකමට. එතකොට ආරක්ෂක විධිවිධාන ගන්න නැත්නම් මොකද වෙන්නේ? මේ ජීවිතේ සුවය නැති කරනවා. පිරීම් පිරිස හේතු වෙනවා. ලෞකික ධනෙ ටික පවා රැකගන්න යම් කල්පනාවක නිරත වෙන්නේ නැත්නම් පින්වත්නි අඩු ගානේ ඔහුට ලෝකෝත්තර ජීවිතේ ගමනක් යන්න සුවපත් වූ ජීවිතයක් මානසික වටපිටාවක් හදාගන්න යාට සකස් වෙන්නේ නැහැ පින්වත්නි. ඊතර මොකද වෙන්නේ? ඔහුට දැන් අනිසි විදියට ඔහු වියදම් කරන එක ගැන, හම්බ කරන එක ගැන ඔහුට හොඳ අයිඩියා අවදානමක් නැත්තම්, අදහස් නැත්තම් පින්වත්නි මොකද වෙන්නේ එතකොට? ඔහු විය පැහැදන් නොකළ යුතු තැන්වලට අනවශ්‍ය විදිහේ වියදම් කරනවා. විය පැහැදන් කළ යුතු වැදගත් තැන් තියෙන. ඒතර වියදම් කරන්න සල්ලි නෑ යාට. ණය වෙන්න වෙන සිද්ධ වෙනවා. දැන් සමහර ගත්තොත් එහෙම බලන්න ගෙවල් දොරවල් හදන්න. තමන්ගේ ආදායමේ හැටියට නෙමෙයි ගෙයක් හදන්න පටන් ගන්නෙ. ආදායමේ හැටියට නෙමෙයි ගෙදර බඩු මුට්ටු ගේන්න කටයුතු කරන්නේ. ආදායමේ හැටියට නෙමෙයි ඒ කන්න බොන්න කටයුතු කරන්නේ. ආදායමේ හැටියට නෙමෙයි ඇඳුම් පැළඳුම් ගන්න කටයුතු කරන්න පින්වත්නි. ඔක්කොම අද ලෝකෙට පේන්න කටයුතු කරලා මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ පෞල් ජීවිත අවුල් කරගෙන තියෙනවා පින්වත්නි. එහෙම වුණාට පස්සේ හරි බලන්න ගෙවල් වල වියදම් වැඩි වුණාට පස්සේ බිරිඳ හැමතිස්සෙම සැමියගෙන නුරුස්සන සිටින් ඉන්නේ. සැමිය හැමතිස්සෙම බිරිඳගෙන නුරුස්සන සිටින් ඉන්නේ. අද දරුවන්ට අධ්‍යාපන දෙන තැන ඉඳගෙන පවා විශාල හානියක් කරගෙන තියෙනවා. ඒ වියදම් වල සීමාවක් නැහැ පින්වත්නි. වියදම් වල සීමාවක් නැහැ. දැන් සමහර තරුණ දරුවෝ ඉන්න මාත් එක්ක සමහර අය කියලා තියෙනවා. එයාගේ ජීවිතේ මුල ඉඳන් වරද්දගෙන තියෙනවා. සමහර තට්ටු දෙකට ගෙවල් දැක්කට පස්සේ ආසයි. ඒක වෙනම කතාවක් පින්වත්නි. ඉතින් මේ වගේ තැනක ඉන්න ආසාව ඇතිවෙන සාමාන්‍ය දෙයක්. ඒතර ඒ වගේ වාහන ගන්න ආසයි. සමහර තරුණ දරුවෝ ඉන්න පින්වත්නි මොකද කරන්නේ? ලෝන් පිට ලෝන් ගන්නවා. ණයටත් ගන්නවා. මේක ලෝන් පිට ලෝන් අරගෙන ණයටත් අරගෙන ගෙවල් හදලා වාහන අරගෙන දැන් හොඳ තමන් පෙන්නන ලක්ෂරි ෆැමිලි එකක් කියලා ලෝකෙට පෙන්නලා විවාහයකුත් කරගන්නවා ඒ විදිහට. ඊට දැන් විවාහ වෙච්ච කෙනා ගෙදරට එනවා. එදා ඉඳලා දැන් එයා ණය ගෙවන්න ඕන බව දන්න ඊට පස්සේ පින්වත්නි. එදා ඉඳලා ගෙදර සොහොන් පිටෙන්නක්. ඊට පස්සේ මොකද වෙන්නේ? සැමිය ගැන ඉන්න වෛරී සිතින් ගත කරන්න පින්වත්නි. සමහරින් බිරින්දෑවරු රවට්ටලා තමයි ඊට පස්සේ ඔක්කොම කටයුතු කරන්නේ. ජීවිත කාලෙම සමහරලාට වෛරී ප්‍රතිපදාවෙන් වාසය කරනවා. මේ සතුට නැති කරගෙන වාසය කරන්න පින්වත්. ඇයි මේ බොරුව? ඇයි මේ විනාශ ජීවිතේට කරගන්නේ පින්වත්නි? බුදුරජාණන් දේශනා කළා මේ සමජීවිකතාව කියන කාරණේදී හරි ලස්සනයි. ව්‍යග්ගපජ්ජේනි කුල පුත්‍රයා භෝග සම්පත්වල ආදායම දැනගන්න ඕන කියනවා. ඒ වගේ භෝග සම්පත්වල වියදම දැනගන්න ඕන කියනවා. දැන ඊතා මහත් නොවුත් ඊතා පහත් නොවුත් සම වූ ජීවිතයක් ගෙවන්න ඔහු පුරුදු වෙන්න ඕන කියනවා. මෙසේ ජීවත් වෙන කල්ලි මගේ ආදායම වියදම යටත් කොට තිබෙයි. මගේ වියදම ආදායම යටපත් කොට නොතිබෙයි කියලා. හොඳ කල්පනාකාරීත්වයෙන් යුතුවයි කියන ඔහු වියදම් කරන්න පින්වත්නි. ව්‍යග්ගපජ්ජනක මේ වගේ දෙයක් කියනවා. තරාදියක අත ඇතියෙක් හෝ තරාදියෙක් තිබෙන්නගේ අතවැසියෙක් හෝ තරාදිය ඔසවා මෙපමණකින් පහත් වෙයි. මෙපමණකින් උස් වෙයි කියා දන්නේද? එසේම ව්‍යග්ගපජ්ජේනි කුල පුත්‍රයා භෝග සම්පත්වල ආදායමද දැන භෝග සම්පත්වල වියදමද දැන ඊතා මහත් නොවුත් ඊතා පහත් නොවුත් සම ජීවිතයක් ගෙවයි කියනවා. මෙසේ ජීවත් වෙන කලින් මගේ ආදායමට වියදම යටත් කොට තිබෙයි කියන කාරණේ දැනුවත් වෙන්න ඕන කියනවා. ආදායමට වියදම මොකද වෙන්නේ? යටත් කොට තිබෙයි. මගේ වියදම ආදායම යටපත් කොට නොතිබෙයි කියා දැනගන්නව නම් ඉතින් ව්‍යග්ගපජ්ජනී කුල පුත්‍රයා
ස්වල්ප ආදායමක් ඇතුව උදාර ජීවිතයක් ගෙවයි නම් ඒ කුලපුත්‍ර දිබුල් කන්නෙහි භෝගයන් කනවා නොවැයි කියලා ලෝකයා කියන්න පටන් ගන්නවා කියනවා. ඒතර එයාගේ ආදායමට වඩා වියදම් වැඩි පින්වත්නි. ආදායමට වඩා වියදම් වැඩි නම් මොකද වෙන්නේ? බිරිඳ එතකොට හම්බ කළා දරුවොත් එක්ක ආදරෙන් සෙනෙහසින් කතා කරන්න කාලයක් නෑ යාට. බිරිඳත් එක්ක සැමියට ආදරෙන් සෙනෙහසන් කතා කරන්න කාලයක් නෑ. සැමියත් එක්ක බිරිඳට සෙනෙහසින් කතා කරන්න කාලයක් නෑ. ඥාතීන් එක්ක හිතවත් වෙලා සෙනෙහසින් ආදරෙන් කතා කරන්න එකතු වෙන්න කාලයක් නෑ. එතන මොකද වෙන්නේ? මුණ ගැහෙන සෑම මොහොතකම ඉල්ලාගත් මුහුණින් ඉන්නේ. ඒකම හේතු වෙන පුළුවන් සමහරට මෙච්චර මහන්සි වෙලා හරි හම්බ කරනවා. අන්තිමට දරුවෝ ඉන්නේ දෙමව්පියෝ ගැන වෛරයෙන්. ඒතර මොකද වෙන්නේ? කල්පනා කරලා බලනවා මේ උන් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවා. අපිට හැමතිස්සෙම ඔරෝගෙන ඉන්නේ. බිරිඳ සැමිය දිහා හැමතිස්සෙම ඔරෝගෙන ඉන්නේ. සැමිය බිරිඳ දිහා ඔරෝගෙන ඉන්නේ. ඒතකොට මොකද වෙන්නේ? ඒ හේතුව මැති සැමියා පරාඹුවන් කරා යන්න. ඒ හේතුව මැති බිරිඳ පරාඹුවන් කරා යන්න. ආශ්චර්යයි මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ පින්වත්නි. ආශ්චර්යයි. කල්පනා කරලා බලන්න මේ තුන් ලෝකයේ මෙවන් විශ්මිත ධර්මයක් පෙර නොඇසූ විරු ධර්මයක් මේක සුන්දර වූ ධර්ම ධාතුවක් පින්වත්නි. මෙවන් ධර්මයක් අවබෝධ කරපු ශාස්ත්‍රවරයෙක් වෙන නෑ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇරෙන්නට. ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි දෙව් මිනිස් ලෝකයාගේ සිත් නිවනවා පින්වත්නි. ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දෙව් මිනිස් ලෝකයාගේ මෙලොවත් හිතසුව පිණිස පරලොවත් හිතසුව පිණිස පවතිනවා ආශ්චර්යයි. ලෞක ජීවිතය සුවපත් කරනවා පින්වත්නි ආශ්චර්යයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ව්‍යග්ගපජ්ජන මේ කුලපුත්‍රයා සුවිශාල ආදායමක් ඇතිව දුකසේ ජීවිතයක් ගෙවයි නම් ඒ කියන්නේ ඕ හම්බ කරනවා වියදම් කරන්නේ බොහෝම අල්ප වශයෙන්. කන්න බොන්නේ හරියට. අඳින්නේ පළඳින්නේ ලස්සනට. තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් පෝෂණය කරන්නේ මේ සුන්දර විදියට. ඒ අය සතුටු කරවන්නේ දනි වේදම් කරලා. ඒතර මොකද වෙන්නේ? ඒ කුල පුත්‍රට මේ අනාථ මරණයකින් මැරෙන්නේ කුසේ මැරෙනව නොවේයි කියලා ලෝකයා කියනවා. ව්‍යග්ගපජ්ජේන යම් කල කුල පුත්‍රයා මේ භෝග සම්පත්වල නිසා ආදායමද දැන භෝග සම්පත්වල වියදම්මද දැන ඊතා මහත් නෝත් ඊතා පහත් නෝත් සමූහ ජීවිතයක් ගෙවයි කියනවා. මෙසේ ජීවත් වෙනකොට දැනගන්නවා කියනවා මගේ ආදායමට වියදම යටත් කොට තිබේ. ඒ විතරක් නෙමෙයි මගේ වියදම ආදායම යටපත් කොට නොතිබෙයි කියලා දැනගන්නවා කියනවා. මේකට තමයි කියන්නේ කොහොමද පින්වත්නි? සමජීවිකතාව කියලා කියන්නේ පින්වත් මේ කාරණේට. ඒතර බලන්න මෙතෙන්ට එන්න නම් gedara ගෘහමූලිකයා ඒ කියන්නේ මේ ධනය සම්බන්ධයෙන් පරිපාලනයේ යෙදෙන චරිතය වැදගත් චරිතයක් වෙන්න ඕන. ප්‍රඥාවන්ත චරිතයක් වෙන්න ඕන. මෙන්න මේ පිළිබඳ ලස්සන විස්තර කරලා තියෙන තවත් දේශනාවක් හම්බුණා පින්වත්නි. මේ දේශනාවේ නම කුල සූත්‍රය. මේකේ තියෙනවා මේ අංගුත්තර නිකාය දෙවෙනි පොත්හංසකේ තියෙනවා මහණෙනි යම් කිසි පවුල් භෝග සම්පත්වලින් මහත් බවට පැමිණ ඇතනම් ඒ හැම පවුල්ලි ඒ භෝග සම්පත් බොහෝ කල නොපවතින්නේ මේ සතර කරුණෙන් හෝ මේන් එකක් නිසාය කියන. ඒ කවර කරුණක්ද යත්? විනාශ වූ දේ යලි නොසයයි කියන. අන්න වැඩි පින්වත්නි. කියන gedara පුටුවක් කැඩෙනවා. ඒක හදාගන්න උත්සාහ කරන්නේ නැහැ පින්වත්නි. gedara යම් උපකරණයක් කැඩෙනවා. ඒක පොඩි ආපදාවක් වෙනකොට ඒක හදාගන්න කටයුතු කරන්නේ. ඒක පින්වත්නි භෝග සම්පත් තියෙන gedara භෝගත් විනාශ කරනවාද කියනවා. ඊළඟ කාරණේක මැද්ද දි รา ගිය දේ ප්‍රතිසංස්කරණය නොකරයි කියනවා. දැන් සමහරවිට වහලවල් මුලින් පොඩ දිරන්නේ. සමහර බිත්තිවල පැහැ අවපැහැ ගන්නේ පොඩ. නමුත් ගණන් ගන්නෑ. සමහර ගෙදර තමන් පාවිච්චි කරන වාහනවල යම් දුර්වලතා එනවා. ඒව හදන්න ගන්නෙ නෑ. විශාල ඩැමේජ් දෙනකොට පින්වත්නි වියදම දරා ගන්න බෑ. දැන් ලංකාවේ මේ වෙලා නැද්ද බලන්න විශාල කර්මාන්ත ශාලා මේ වගේ විශාල ව්‍යසනයකට පත් වෙලා නැද්ද බලන්න. ඊළඟට බලන්න ප්‍රවාහන අධිකාරී මේ වගේ කොච්චර විශාල
ප්‍රවාහන වාහන බස් රථ කොච්චර විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවද පින්වත්නි. ලංකාවේ විශාල කර්මාන්ත ශාලා තොගයක් පාවිච්චියට ගන්න නැතුව දාලා තියෙනවා, අත්හැරලා තියෙනවා. වාහන විශාල වශයෙන් තියෙනවා ඒ වගේ. ඒ වගේ ලංකාවේ විශාල වශයෙන් දේවල් තියෙනවා. සමහර ආයතන වල තියෙනවා බිල්ඩින් පවා පොඩි ඩැමේජ් එකක් එනකොට ඒක හදන්නේ නැහැ. ඊට පස්සේ ඒවා බිල්ඩිම පිටින්ම අතහැරලා දාලා පින්වත්නි. මේ වගේ ලංකාවේ හරියට ගෙවල් වල මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට රට වශයෙන් ගත්තොත් ආයතන වශයෙන් ගත්තොත් එහෙම. ඒතර මේ ඕනම දෙයක පින්වත්නි හොඳට බලන්න ඕන අපි. සතියක් දවස ගානේ මේන්ටේන් වෙන්න ඕන දේවල් තියෙනවා ගෙවල් වල. ආයතනික රටක. ඊළඟට සතියකට සැරයක් මේන්ටේන් වෙන්න ඕන දේවල් තියෙනවා පින්වත්නි. මාසයකට සැරයක් මේන්ටේන් වෙන්න ඕන දේවල් තියෙනවා. හොයලා බලලා සර්විස් කරන්න ඕන දේවල් තියෙනවා. අවුරුද්දකට සැරයක් හොයලා බලලා සර්විස් කරන් තියෙන දේවල් තියෙනවා පින්වත්නි. අන්න ඒව ගැන හොඳ අවධානයක් තියෙන්න ඕන. මුතර ඒව ගැන හොඳ අවධානයක් නැති දැන් ඒක ඇති කරගන්න ඕන gedare ඉහළින්ම තියෙන කෙනා තමයි එතකොට. ඒතර ඒකට මානසික වටපිටාව හදාගෙන තමයි පින්වත්නි ඉහළින් ඉන්න කෙනා අනිත් කටයුතු වලට තමන්ගේ අවධානය යොමු කරන්න ඕන පින්වත්නි. අද මේක වෙලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ පින්වත්නි. ඒකයි මේ ඔක්කොම අරුබුද වෙලා තියෙන්නේ. ඊළඟ තියෙනවා පින්වත්නි දි รา ගිය දේ ඒ වගේම සීමාවක් නැතිව ආහාර පාන අනුභව කරනවා කියනවා. බලන්න එතකොට මේ සීමාවක් නැතුව අද මේක විශාල වශයෙන් ලෝකේ පුරා පැතිරිච්ච වසංගතයක් බවට පත් වෙලා තියෙනවා මේක. මොකද්ද මේ සීමාවක් නැතිව ආහාර පාන අනුභව කරන්න පුරුදු වෙච්ච එක. අද මේකටම හරියන විදිහට එතකොට මේ කඩ ඉදිරිීමේ ආහාර පාන වලට මේ ඒකට අවන්හල් ඉදිවීම නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි. ඒතර අද සමහර චරිත ඉන්නවා ඒ සෑම අවන්හලකින්ම එයාගේ දිව පිනවන්න. එයා හුරු වෙච්ච චරිත බවට පත් වෙලා තියෙනවා. ඒක පින්වත්නි ජීවිතේ විලාපයක් බවට පත් කරනවා. අද ළමයි දරුවෝ දෙමව්පියෝ මේවට හුරු වෙලා වාහන අරගෙන සැරිසරා යන්න හුරු වෙලා තියෙනවා. කුමක් එක්කද? සීමාවක් නැතුව ආහාර පාන ඔස්සේ දුවන චරිත බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සීමාවක් නැතුව ඇඳුම් පළඳුම් හොයන චරිත බවට පත් වෙලා තියෙනවා. විශාල වශයෙන් සමහර අයගේ ආදායමින් මං හිතන්නේ භාගයටත් වඩා මේ සීමාවක් නැති පුරුදු වෙච්ච ආහාර රටා නිසා තමයි විනාශ කරගන්න බවට පත් වෙලා තියෙන පින්වත්නි. මොකද වෙන්නේ එතකොට? අන්න ඒ කුලයේ භෝග සම්පත් තිබුණත් ඒ භෝග සම්පත් මනසා ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒ විතරක් නේ දුස්සීල ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මුල් තැන ඉන්නවා කියනවා. දුස්සීල පවිටු අඥාන යම් කෙනෙක් ඒතන මුල් තැන අරගෙන නම් කටයුතු කරන්නේ ඉවරයක් නෑ පින්වත්නි. ඒ කුලය පිරීම කරා යනවා කියන එක. හොයාගත්තු ධනෙ පවා විනාශය කරා ගෙනියනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි පින්වත්නි. මහන්නේ යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ නැත්නම් ඒ හැම පවුල්ලියේ භෝග සම්පත් බොහෝ කල නොපවතින්නේ මේ කරුණු හතර නිසාය කියන. මහන්නේ යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ නැත්නම් ඒ හැම පවුලේ භෝග සම්පත් බොහෝ කල පවතින්නේ නැ සතර කරුණක් හේතු වෙනවා කියන කොහොමද? විනාශ වූ දේ යලි සොයති කියනවා. විනාශ වෙච්ච දේ ඒ අතහැරලා ඉන්නේ ආයෙක හොයා ගන්නවා කියන හදා ගන්නවා කියන එක. දි รา ගිය දේ ප්‍රතිසංස්කරණය කරන්න පුරුදු වෙනවා කියනවා. කොච්චර සුන්දර හරි ආශ්චර්යයි මේ වගේ ශාස්ත්‍රෝත්තයක් පින්වත්නි හිතා ගන්න බෑනේ මේ වගේ අවබෝධයක්. පුදුම දෙයක් නේ මේක. දිව්‍යයන්ට බඹුන්ට මරුන්ට ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට කිසි කෙනෙකුට කිසි දෙයකට මොන නොගැසෙන විශ්මිත අවබෝධයක් පින්වත්නි මේක. දෙවියන් බමුණු සාදුකාර දෙන විශ්මිත අවබෝධයක් මේක. සීමාවක් ඇතිව ආහාර පාන අනුභවයේ යෙදී වාසය කරනවා කියන කුලේ දියුණුව කරා යනවා කියන පින්වත්නි. සිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මුල් තැනගෙන කටයුතු කරනවා කියන. දැන් බලන්න මේ අපි කතා කරපු ගාථාවට ගැළපෙන ලස්සන සුන්දර දේශනාවක්. මහන්නේ යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ නැත්නම් ඒ හැම පවුල්ලියේ භෝග සම්පත් බොහෝ කල පවතින්නේ නම් මේ සතර කරුණෙන් හෝ මේන් එකක් නිසා තමයි කියන සිද්ධ වෙන්නේ. ඒතර අපි කිව්ව මේ ගාථාවේ මෙතන තිබෙන ප්‍රධාන වශයෙන් එකක් තමයි කොහොමද? ඒ තමයි කියනවා මේ මෙතන මේ මුල් තැනේ ඉන්න කෙනා. මුල් තැනේ ඉන්න කෙනා.
ඒ වගේම තමයි මේ ආහාර පාන වලට අධිකව තියෙන ගිජු බව. හොය හොයා යනවා. සමහර චරිත ඉන්නෝ දවස ගානේ ආහාරවල මේ අවන්හල් හොය හොයා යන චරිත ඉන්නවා පින්වත්නි. ඒ නිසා පින්වත්නි ගෘහ ජීවිත සමහර තරුණ තරුණියෝ ඉන්නවා. සමහරලාට පින්වත් ඒගොල්ලන්ගේ හිතවල තියෙන බලාපොරොත්තු මහා පොදි බැඳගෙන. සමහරට මහා විශාල බලාපොරොත්තු මෙයාගේ අධ්‍යාපන ගමන වනසන්න පුළුවන් පින්වත්නි. අධික බලාපොරොත්තු. ඒතර ආශාවල් තිබුණාට මදි පින්වත්නි. ඒ ආශාව වීරියට උත්සාහයට යාගේ ජීවිතේ පිනකුත් එකතු කරන්න ඕන. පුණ්‍ය ප්‍රතිපදාව සීලවන්ත ජීවිතයකට එන්න ඕන. අධ්‍යාපනයක් ලබන්න ආස කෙනෙක් විශේෂම දෙයක් තමයි සීලවන්ත ජීවිතයට එන එක. දැන් ලෞකික ජීවිතයේ ඕනම දෙයක් සාර්ථක කරගෙන හදගෙන සීලවන්ත ජීවිතයකට එන්න ඕනේ. ඊළඟ තමයි විශේෂම දෙයක් තමයි දෙමව්පියන්ට වංචා නොකරන චරිතයක් බවට පත් වෙන්න ඕන. දෙමව්පියන්ට වංචා නොකරන චරිතයක් වෙන්න ඕන. ඒ වගේම සංඝයා මුණ ගැහෙන චරිතයක් වෙන්න ඕන. ටික ටික හදා ගන්න ඕන. මාසිකට දවසක්වත් විහාරස්ථානයකට යන චරිතයක් වෙන්න ඕන. බණපදයක් අහන්න ආස කරන චරිතයක් බවට පත් වෙන්න ඕන පින්වත්නි. ඒතර පුණ්‍ය ප්‍රතිපදාවකුත් තමන්ගේ ජීවිතේ රැස් වෙනවා එතකොට. ඒකට වීරිය එකතු කරගන්න ඕන. ඒතර මේ දෙක එකතු කරගෙන එයා ගමන යන්න ඕන. මහා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන උත්සාහය විතරක් විශ්වාස කරන්න එපා. දැන් සමහර චරිත ඉන්නවා පින්වත්නි බලාපොරොත්තුවයි බලවත් උත්සාහයෙන් සඵල වෙන කට්ටිය ඉන්නකො මක් නිසාද පෙර ජීවිතේ පිනක් තියෙන චරිතය. අර පෙර ජීවිතේ පිනටයි ඒ බලාපොරොත්තුවයි උත්සාහය එකතු වෙලා තියෙන්නේ. ඒතර ඒ චරිතේ බලාපොරොත්තු වේගින් ඵලදායී වෙන්න අවකාශ සැලසෙනවා පින්වත්නි. ඒතර හරි පුදුමයි එතකොට මේ ධනය යම් ප්‍රමාණයක අල්පව තියාගෙන රජ වෙන්න හිතුවොත් බලවත් වෙන්න හිතුවොත් මහා ගේක හිමිකරුවෙක් වෙන්න හිතුවොත් මහා ධනයක හිමිකරුවෙක් වෙන්න හිතුවොත් ඒක එයාගේ ජීවිතේ පිරිහෙන්න හේතුවක් බවට පත් වෙන බව සර්වඥනිතින් දකිනවා ආශ්චර්යයි පින්වත්නි. ආශ්චර්යයි. දැන් පැවිදි ජීවිතයේ කෙනෙක් උනත් අද වගේ යුගයකට එන්න නම් එයා කල්පනා කරලා බලන්න ඕන කොච්චර මේ බුද්ධ ශාසනයක් තුල පිළිවෙත් පුරලා ඒකේ ප්‍රතිඵල ලබන චරිත හිටියේ සර්වඥයන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ පින්වත්නි. එහෙම නැත්නම් පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදරණී තරට වැඩම කරුවේ මුල් කාලවකවානුයි. ඒතර හැම අවස්ථාවකම අපි අහිමි වෙයි මේ සසරට දැන් මේ එකතු වෙලා වැටිලා ඉන්නේ. එහෙනම් මේ පුණ්‍යවන්ත යුගයේ අපට අහිමි වුණේ අපේ සසරේ තිබිච්ච යම් දෝෂයක් නිසා. මේ වගේ යුගයකට ආපු අපට පින්වත්නි අපි බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මොකද යම් පුණ්‍ය ප්‍රතිපදාවක් තුල අපි ඉවසීමෙන් බොහොම කල්පනාවෙන් වතපිලිවෙත සරු කරගෙන අපි බොහොම ඉවසීමෙන් වාසය කරන්න ඕන පින්වත්නි. ඒ චරිතයයි මේ නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වෙන මානසික පරිසරයක් නිර්මාණය වෙන්න එපා පින්වත්නි. අපි කල්පනා නොකලට මේ සම්බුද්ධ ශාසනෙත් එක්ක එකතු කරලා කල්යාණ මිත්‍රය මුණගස්සලා පිරිසිදු නිමල දහම මුණගස්සන්නේ යම් වාසනා ගුණ මහිමකින්. ඒ වාසනා ගුණ මහිමි බොහෝ දිනකට අද තියෙනවා. එතකොට මේ වාසනා ගුණ මහිම නැති පිරිසකුත් මේ ලංකාවේ ඉන්නව නැත්තේ නෑ. එතකොට මේ වාසනා ගුණ මහිමේ ලැබපු කෙනාට හැබැයි මානසික කුසලතාවේ අඩු වෙලා තියෙන පුළුවන් පින්වත්නි. ඒතර මේ මානසික කුසලතාවයේ සකස් වෙනකන් ඔහු සීලවන්ත ජීවිතය තුළ වාසය කරලා කල්යාණ මිත්‍ර ඇසුර තුළ වාසය කරමින් ඔහු එතකොට දැන් බලන්න මේ වගේ යුගයකට තමයි බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන බලයෙන් ඉතිරි කළේ පින්වත්නි. ඒතර ආවට ගියාට මේ ධාතුන් වහන්සේලා ඉතුරු කළා නෙමෙයි පින්වත්නි බුදුවරු. බුදුවරු තමයි සියල්ල දන්නේ. බුදුවරු තමයි සියල්ල දකින්නේ. ඒතර ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි සම්බුදු බවට පත් වෙන මොහොතේ සෙවණ සැලසූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ. එතකොට මේ ලංකාදරණී තලයට වඩම්මන්න අදිෂ්ඨාන බලයෙන් කටයුතු කළා පින්වත්නි. ඒ පරම උදාාර කටයුත්ත පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පරම පූජනීය සංඝමිත්තා මහෝත්තමාව ඒක සිදු කළා. එතකොට මේ මෙහිවර සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දකිනා නිසායි පින්වත්නි. ඒ සියල්ල දන්නා සියල්ල දකිනා නිතින් ශාස්ත්‍රුන් වහන්සේ පින්වත්නි
ධාතුන් වහන්සේලා ඉතුරු කරලා බෝරජාණන් වහන්සේලා දෙව් මිනිස් ලෝකයාට වඳින්න පුද පූජාවට පත් කරවන්න ඕන අවකාශ සලස්සලා. ඒතර සර්වඥයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙමයි සර්වඥයන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා සුමන සමන් දිව්‍ය රාජයාට ලබා දීලා දෙව් මිනිස් ලෝකයට වඳින්න ඕන පරිසරය හදලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනාව පරිදි ඒ සමන් කූටි සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පතුල දෙව් මිනිස් ලෝකයට ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන කින උදාර සිටිවිල්ලෙන් අර ගිරිසිකරයේ තමන්ගේ කායික සුව පහසු අත්හැරලා පියවර තියන්නේ කවුරු වෙනුවෙන්ද? සර්වඥයන් වහන්සේ වෙනුවෙන්. සර්වඥ නිතුනුයි දකින්නේ තමන්ගේ කායික සුව පහසු අත්හැරලා සර්වඥයන් වහන්සේ වඳිනවා කියන අදහසින් යන ගමන කොතරම්නම් නිවනට උපකාර සලස්වනවද කියලා. ඒ කායික පීඩාව අත්හරින්නේ කවුරු වෙනුවෙන්ද? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. මොකද අපි සසරේ ඕන තරම් කාමයේ වෙනුවෙන් පින්වත්නි අපි ඕන තරම් කය වෙහෙසවල ඇති. සීතලේ දුක් විඳලා තියෙනවා. අවුවේ දුක් විඳලා තියෙනවා. වැස්සේ දුක් විඳලා තියෙනවා. පයින් ඕන තරම් කාමයේ වෙනුවෙන් ගිහින් තියෙනවා. බුදු කෙනෙක් වෙනුවෙන් පයින් ගිහිල්ලා නැහැ අපි එච්චර. බුදු කෙනෙක් වෙනුවෙන් කඳු සිකරයක නැගලා නැහැ අපි. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙනුවෙන් අපි පින්නේ සීතලේ අපි ගිහින් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි මේ පියවර තියෙනකොට කොච්චර උදාරයිද අපේ ජීවිත. ඊළඟට තමයි පින්වත්නි බලන්න ශාස්ත්‍රුන් වහන්සේ අප ලංකාවේ ස්ථාන කීයක රහතන් වහන්සේලාත් එක්ක වැඩ සිටමින් ඒ ස්ථාන ඒ සර්වඥ දේහයෙන් ස්පර්ශ කරලා තියෙනවද පින්වත්නි? දෙව් මිනිස් ලෝකයට හිතසුව පිණිස. ඒ සෑම දෙයක්ම දෙව් මිනිස් ලෝකයාගේ නිවන් මාර්ගට බීජයක් බවට පත් නොවෙනවා නම් එවන් අවස්ථා බුදුනෙතින් දැකලා බිහි කරන්නේ නැහැ පින්වත්නි. ඒ නිසායි පුණ්‍ය ප්‍රතිපදාව තුළ වාසය ඇලීවේ ආසය කරන්න ඕන පින්වත්නි. අද ඒවට නින්දා කරන නින්දිත අසත්පුරුෂයන් පිරිවරු ලෝකයක් බවට පත් වෙලා තියෙන පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ නෙතට පහර ගන්න ලෝකයක් බිහි වෙලා තියෙනවද? සමහර අය සිවුරු දරාගෙන. ඒ නිසා ඒ ප්‍රලාප වලට අහු වෙන කෙනෙක් බවට පත් වෙන්න එපා. සර්වඥ නෙතට පහර ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. සියල්ල දැකලයි සියල්ල දැනගෙනයි බුදුවරු මෙවන් යුගයකට මේ දේවල් ඉතුරු කළේ අනුකම්පාවෙන් පින්වත්නි. මේ දේවල් වලින් තමන් ප්‍රයෝජන ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තමන් සත්පුරුෂ වෙන්න ඕන පින්වත්නි. ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක බලන්න. එතකොට මේ තමන් එතකොට මේ ප්‍රාර්ථනා තියෙනවා මහා ආශාවල් ඇති කරගන්නවා තමන්ට කුසලතා නැතුව. කුසලතාවක් නැතුව එනම් මේ උපදින ප්‍රාර්ථනා කුමක් කරාගෙන යන්න හේතු වෙනවද? පිරීම කරා යන්න හේතු වෙනවා. විනාශය කරා යන්න හේතු වෙනවා. දැන් ඒවන් චරිතයක ස්වභාවය තමයි පින්වත්නි. එතකොට මොකද වෙන්නේ? දැන් ධනෙකුත් නැත්තා. පිනකුත් නැත්තා. ඒතර ඒවන් කෙනාගේ හිතේ උපදින්නේ කුල හීන බවින් ඇතිවෙච්ච මාන්නයක් තියෙන. ඒ වගේ මාන්නෙන් විනාශ වෙච්ච චරිත ලංකා ඒ වගේම දඹදිව ඉතිහාසයේ තියෙනවා පින්වත්නි. ඒ වගේ චරිත. දැන් දේ බලන්න අර මේ දැන් දේවදත්තට වෙච්ච සිද්ධිය බලන්න. බුදු වෙන්නයි ඒ කල්පනා කරේ. පුංචි ලෞකික 이르දියක් උපදව ගත්තා. එතකොට මේ පිරු දසපාරමී තිබුණේ නැහැ. ඊතර මහා ගුණකදකින් මේ සසරේ පුරාගෙන ආපු චරිතයක් නෙමෙයි. බුද්ධත්වයේ කියන උත්තම ස්වභාවයවත් හඳුන ගන්න බැරි වුණා ඒ ලාමක චරිතයට. හඳුන ගන්න බැරුව මහා ලාමක ප්‍රාර්ථනා වලින් හිත පොඩි බැඳගත්තා. පොඩි බැඳගෙන තමන් නොතැබිය යුතු ප්‍රාර්ථනාව ඇති කරගත්තා. නොතිබිය යුතු පියවරක් තියුවා. අජාසත් කුමාරයාටත් ඒ පියවරේ තියන්න අනුශාසනා කළා. බලන්නේ ව්‍යසන ඊට පස්සේ නිරයෙන් කෙලවර කරගත්ත ජීවිතේ. ඔයගේ අපේ ජීවිත කොච්චර තරුණ ළමයින්ගේ ජීවිත කොච්චර ජීවිත විනාශ කරගන්නද පින්වත්නි. තමන්ට කරගන්න බැරි විවාහ වෙන්න බැරි තැනකින් තමන් පොඩි බැඳ ගන්නවා. බලාපොරොත්තු තියා ගන්නවා. තමන්ට හදන්න බැරි ගෙවල් වල තමන් පොඩි බැඳ ගන්නවා. බලාපොරොත්තු තියා ගන්නවා.
Tamanට යන්න බැරි උසස් තැනක් ගැන පොඩි බැඳ ගන්නවා. හැබැයි මෙතන පින්වතුනි උත්සාහය අතාරින්න එපා. ඒකට පුණ්‍ය ප්‍රතිපදාවකුත් එකතු කරගන්න. දැන් ඔබට මතක ඇති ආලවක සූත්‍රය බොහොම ලස්සනට තියෙනවා. මේ ආලවක යක්ෂය අහනෝනේ කොහොමද මේ කතන්සු ලබතේ පඤ්ඤං කතන්තු වින්දතේ ධන. කොහොමද මේ ධනෙ උපදවගන්නේ? පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධන. ඒ කියන්නේ මොකද්ද? මේ වගකීම උසලාගෙන යම්තාක් එන ප්‍රශ්න ඇද්ද මේ ධාර්මික ධනයක් උපයන යද්දී ඒ ප්‍රශ්න එද්දී වීරිය අතහරින්න නැතුව ධනෙ උපදව ගන්න මහන්සි ගන්න කෙනාට තමයි ධනෙ උපදින්නේ. වීරිය අවශ්‍යයි. වීරිය ජීවිතයට අවශ්‍යයි. හැබැයි ඒකට පුණ්‍ය ප්‍රතිපදාවක් එකතු කර ගන්න ඕන. ඒකට බොහොම ලස්සන දේශනාවක් හම්බුණා පින්වත්නි. පත්තකම්මගේ ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ දවස්වල මේ අනේපිඩි සිටුතුමා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කරා පැමිණියා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කරලා එකත් පසක හිඳගත්තා. එකත් පසක වුන් මේ අනේපිඩි සිටුතුමාට බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිය සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ කරුණු 4ක් තියෙනවා කියනවා. කුමක්ද? ඕනම කෙනෙකුගේ හිතේ ඇති වෙන දෙයක් තමයි කියන මොකද්ද? අනේ මට ධාර්මිකවම ධනෙ භෝග සම්පත් උපදවන්න පුළුවන් නම් කියලා. ඕක හරි හිතට ප්‍රිය මනාප කාන්ත පළවෙනි කාරණේ කියලා. මොකද්ද මේ? ධාර්මිකව භෝග සම්පත් උපදව ගන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ ඕනම කෙනෙකුගේ හිතේ ඇති වෙන එකක්. මට මේ භෝග සම්පත්, ගෙවල් දොරවල්, යාන වාහන, දරුවන්ට උගන්වන ඒවා මේ ධාර්මිකව මට මේ කරගන්න නැත්තම් කියන අදහස. ඒක සිතට ප්‍රිය වූ මනාප වූ මේ කාරණාවක් කියන පින්වත්. ඒ විතරක් නෙවෙයි ඊළඟ කාරණේ. කොහොමද? දැන් ධාර්මිකව භෝග සම්පත් උපදවගත්තු කෙනාට ඊළඟට තියෙන ආසාව මොකද්ද? ඊළඟට තමයි කියනවා මේ දැහැමිව භෝග සම්පත් ලැබ ගුරුවර ඥාති හිත මිත්‍ර මගේ පිරිවර සම්පත් මට දියුණු කරගන්න නැත්තම් කියලා යට කැමැත්තක් ඇති වෙනවා කියන පින්වත්. භෝග සම්පත් ලබන්න ධාර්මිකව භෝග සම්පත් ලබන්න පළවෙනි කැමැත්ත. දැන් දෙවෙනි කැමැත්ත කොහොමද? මේ පරිවාර සම්පත්තියක් ලබන්න. ඊළඟ දේශනා කරනවා දැහැමිව භෝග සම්පත් ලබාගෙන ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් කියන පරිවාර සම්පත්තිය දියුණු කරගෙන අනේ මට බොහෝ කල දීර්ඝායුෂ ලබන්න නැත්තම් කියලා ඊළඟට සිතට ප්‍රිය වූ මනාප වූ තුන්වෙනි කාරණේයි කියලා කියනවා. බලන්න ඕනම කෙනෙකුගේ ජීවිතේ මේ පිළිවෙලට එන්නේ බොහොම ලස්සනට පින්වත්නි. ධනෙ නැති වුණාට පස්සේ ඒ කෙනාට ඉස්සෙල්ලා වෙන අදහස තමයි අනේ මට ධාර්මිකව අර වගේ ධනෙ ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන ගන්න නැත්තම්. ඊළඟ උන් ධනෙ හරි කියලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන හරි ගියා කියන්නකො. ඊට පස්සේ හිතේ ඩිංග මෝදු වෙන කාරණේ මොකද්ද? අම්මෝ මට විශාල පරිවාර සම්පත්තියක් ඇති කරන බලවත් කෙනෙක් වෙන්නේ නැත්තම්. මේවා සාමාන්‍ය අහිංසක හිතට ප්‍රිය දේවල්. දැන් බුදු කෙනෙක් දකින්න බුදු නැතිද මේක? ඊළඟ කාරණේ කොහොමද? දැන් භාග්‍යවතුන් වහන්සේ ගරහන්නේ මේවට. ඊළඟ කාරණේ කොහොමද? ඊළඟට කියනවා දැහැමිව භෝග සම්පත් ලබාගෙන ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් පරිවාර සම්පත් ලබාගෙන අනේ මට දීර්ඝායුෂ ලබන්නේ නැත්තම්. අර දේවල් ටික ඔක්කොම ආවට පස්සේ මොකද ඊට පස්සේ ඉන්නේ? අනේ මට බොහෝ කල ඉන්නේ නැත්තම් කියලා හිතෙනවා කියනවා. ඊළඟ දේශනා කරනවා මොකද්ද? ඊළඟට දැන් බොහෝ කාල හිටපු කෙනාට ඊළඟට කුමක්ද දෙන්නේ? දැන් වලපයයි ගොඩපයයි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? අම්මෝ මට මරණින් මතු සුගතියට යන්නේ නැත්තම්. බලන්න මේ කියන කාරණා 4 බොහෝ දෙනෙක්ගේ හිතවල ඇති වෙන නිකන් දැහැමි ප්‍රාර්ථනා පින්වත්නි. සාමාන්‍ය ප්‍රාර්ථනා මේවා. මේවා හිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දේවල් කියලා කියනවා. ඒත් මේවට ගරහන දේවල් නෙවෙයි මේවා. එහෙනම් භාගතුන් හරි ඉස්සෙල්ලා මේවට ගරහන්න එපායි. දැන් අනේ පිරිසුතුමාට මේ කාරණා ටික ඉස්මතු කළේ සමහරට අනේ පිරිසුතුමාට මේක හිතේ තියෙන්නේ නැති සමහර විට. ඒ ගෘහපතිය මේවනාහි සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කරුණු 4ක් කියනවා. ගෘහපතිය ලෝකයේ තියෙන මේ සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ කරුණු 4 ලැබීම පිණිස උපකාරී වන ධර්ම 4ක් තියෙනවා කියනවා. ධර්ම කීයක් තියෙද? ධර්ම 4ක් තියෙනවා. කවද්ද? කුමක්ද? ශ්‍රද්ධා සම්පත්තිය කියලා කියනවා. කොහොමද දිනු කරගන්න ඕනේ එහෙනම් පින්පත්ති.
එහෙනම් අපි ප්‍රාර්ථනා කර කර ඉඳලා අපි ගිරිය පුප්පගෙන දැඟලුවට මදි. ඊළඟට අනුන් සතු දේ තමන් කඩා වඩා ගන්න හොර ප්ලෑන් ගැහුවට මදි පින්වත්නි. තේරෙනවද නේද? අද බොහෝ වෙලාවට හිතවල උපදින ඔච්චරනේ. සමහර අයට උත්සාහෙත් නැහැ. හොරකම නම් හිතේ උපදිනවා බොහොම ලස්සනට. නැද්ද බලන්න. සමහර තරුණ දරුවෝ ඉන්නෝ අධ්‍යාපනය හරියට සාර්ථක කරගන්න ඒව කරන්නේ නැහැ හරියට. සමහර තරුණ දරුවෝ ඉන්නෝ සමහරලාට අධ්‍යාපනයට යොමු වෙච්ච ගමන් ඊට පස්සේ ඔහේ කොහේ යන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි අල්ල ගන්නවා. දැන් ෆෝන් එකක් තියෙනවා chat කර කර ඉන්නවා. ඊට පස්සේ එයා මේ පන්ති යනවා කියලා හරි යනවා කියලා මේ හතර හැම තැනම ඇවිදිනවා. මොන සමහර අයගේ අධ්‍යාපනය එතනින් ඉවරයි. ඉතින් කොහොමද සාර්ථක වෙන්නේ? සමහර අයගේ තියෙනවා ඒව නැහැ. එයා මොකද කරන්නේ? එයා ඉතින් බොහොම ලස්සනට පොත් වලට කවර දානවා, මල් අල්ලනවා, පොත් ටිකට දුම් අල්ලලා බොහොම ලස්සනට ඒ ටික තියාගෙන ඉන්න ඔච්චරයි. ඉතින් කොහෙද දියුණුවක්? සමහර අය ඉන්නවා උත්සාහෙත් යෙදෙනවා, අර ටිකක් තියෙනවා, එච්චරයි. ගුණවත් වූ පුණ්‍ය ප්‍රතිපදාවක නැහැ. සමහර ඉතින් පෙර පින් තියෙන චරිතවලට උත්සාහයට අර පෙර පින එකතු වෙච්ච ගමන් තමන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. ව්‍යාපාර කරන්න යන අයත් ඒත් එහෙම තමයි. ඒතර බලන්න බුදු කෙනෙක් දකිනවා සර්වඥ නෙතට පේනවා පින්වත්නි. හරි පුදුමයි. පුණ්‍ය ප්‍රතිපදා 4. මොකද්ද? ශ්‍රද්ධා සම්පත්තිය ඇති කරගන්නවා කියනවා, සීල සම්පත්තිය දියුණු කරනවා කියනවා, ත්‍යාග සම්පත්තිය දියුණු කරනවා කියනවා, ප්‍රඥා සම්පත්තිය දියුණු කරනවා කියන පින්වත්නි. හරි පුදුමයි. එහෙනම් කෙනෙක් පින්වත්නි මේ ජීවිතේ දැන් වයස 50 පැනපු අයට අරව ගැන හිතා ඉඳලා වැඩක් නැහැ. මොකද දැන් ඒ කට්ටිය සීල් දෙනා මිනි දැන් ඔන්න මේ ජීවිතය අතහරින්න ඔන්න මෙන්න තියලා ඉන්නේ. ඒ අය නම් කළ යුතුම දේ තමයි මේ සද්ධා සීල සුත්‍යාග ප්‍රඥා හදාගන්න එක විතරයි පින්වත්නි. ආයේ මේ ජීවිතේ ඔට්ටු වෙනුවෙන් ඔට්ටු වෙවි ඉන්න එක කිසි තේරුමක් නැහැ. එදා වේල කන්න ඉති විදියක් නැත්නම් ඒක වෙනුවෙන් යම් පොඩි මහන්සියක් කරගන්නව ඇරෙන්න අනිත් දේවල් වෙනුවෙන් නම් කිසිම තේරුමක් නැහැ. මහන්සි වෙන එකේ. ඔබ කරන්න මේ ජීවිතේ තව ඔබට ඉන්න තියෙන්නේ අවුරුදු 50යි 60යි පින්වත්නි. ඔබට සසර ඊට වඩා දීර්ඝයි 50 60 නෙමෙයි පින්වත්නි. සසරේ කෙලවරක් නැහැ. ඒ කෙලවරක් නැති සසරේ සුවසේ මේ කරුණු හතර උපදව ගන්න. සමහරවිට ඔබට මේ ජීවිතේ ගොඩක් මේක කරගන්න බැරි වෙයි. මේ ජීවිතේ පටන් ගන්න ශ්‍රද්ධාව දියුණු කරන්න. මේ ජීවිතේ පටන් ගන්න සීල සම්පත්තිය දියුණු කරන්න. මේ ජීවිතේ පටන් ගන්න ත්‍යාග සම්පත්තිය දියුණු කරන්න. මේ ජීවිතේ පටන් ගන්න ප්‍රඥා සම්පත්තිය දියුණු කරන්න. 50 පැනපු කට්ටිය විතර නෙමෙයි මේක මේ තේරෙන හැම කෙනෙම කරගන්න ඕන දෙයක් මේක. අනිත් අයට ඉතින් මේ අනිත් අයට කොච්චර මේ හතර ගැන කිව්වත් වැඩිපුර විශ්වාසය ඇති වෙන්නේ තමන්ගේ උත්සාහයනේ පින්වත්. තමන්ගේ රැකියාව. තමන්ගේ පඩිය. තමන් කරන වෘත්තිය ගැන තමයි වැඩිපුර 100ට මේ 99ක විශ්වාසය තියෙන්නේ ඕක තමයි. මේ ගැන කොච්චර කිව්වත් විශ්වාසෙ ඉන්නේ නැහැ. ඒක තමයි ශ්‍රද්ධාවේ තියෙන අඩුව. ඒතකොට ඒ නිසා කමන්න ඒ කෙනා ඒක විශ්වාස කරන්නකො විශ්වාස කළා මේ වෙනුවෙනුත් තමන්ගේ දවසේ යම් කාලයක් වෙන් කරන්න. කොහොමද? ශ්‍රද්ධාව දියුණු කරන්න, සීලය දියුණු කරන්න, ත්‍යාගය දියුණු කරන්න, ප්‍රඥාව දියුණු කරගන්න තමන්ගේ කාලය කැප කරන්න. අවුරුදු 50 වෙනපු ගාය නම් වෙන දෙයක් වෙනුවෙන් නම් කිසිසේත් හිත යොමල වැඩක් නැහැ. දරුවන්ට පුළුවන් ආකාරයම් උපකාරයක් කරමින් මේ හතර දියුණු කරගන්න විශාල උත්සාහයක යෙදෙන්න. පින්වත්තුතර බුදුරජාණන් වහන්සේ මේක බොහොම ලස්සනට විස්තර කළා. ශ්‍රද්ධා සම්පත්තිය කියන්නේ කුමක්ද? ගෘහපති ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහගන්නේ වේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණ මේ අයුරින් අරහං වනසේක. එන ශ්‍රද්ධාව දියුණු වී ඇත්තටම අපි ශ්‍රද්ධාව දියුණු කරන ওই ක්‍රමයට පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියද්දි සාදු කියූ පමණින්ම නෙමෙයි. අරහත්ත්වය ගැන කියද්දී සාදුකාර දෙන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් සම්මා සම්බුද්ධත්වයේ ඉස්මතු කරද්දී සාදුකාර දෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියද්දී සාදුකාර දෙද්දී අනිවාර්යෙන් පිනක් රැස් වෙනවා පින්වත්නි. නමුත් අපි ශ්‍රද්ධාව දියුණු කළ යුතු ආකාරය හරියට දැනගන්න ඕන. කොහොමද? අරහත්ත්වය ගැන අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. සම්බුද්ධත්වය කියන කරුණ වචනේ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. විද්‍යාචරණ සම්පන්න බව, සුගත ගුණය, ලෝකවිදූ ගුණය, අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණය, සත්තා දේව මනුස්සානං ගුණය, බුද්ධ ගුණය,
භගවා ගුණය කියන මේ කාරණා ගුණ 9 ඔබ නිරන්තරයෙන් ගුණ සිහි කර කර බොහොම හිමින් තමන්ගේ හිතේ ඒ ගුණයක් සිහි කළා හිතේ ශ්‍රද්ධාවක් උපද්දවන්න මහන්සි ගන්නවා. ගුණේ සිහි කළ පමණින්ම මදි පින්වත්නි. උත්සාහ කරන්නේ ගුණේ සිහි කර හිතේ විශ්වාසය පැහැදීමක් සතුටක් ඇති කරගන්න. ඒව සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේ ගැන ගෞරවනීය බවක් ඇති වෙනවා නම් ගුණේ සිහි කරද්දී අන්න ශ්‍රද්ධාව ඇති වෙනවා මේ වෙලාවට. සම්මා සම්බුද්ධ ගුණේ සිහි කරද්දී ඔබ හිතේ ගෞරවනීය බවක් ඇති වෙනවා නම් අන්න ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙම තමයි ශ්‍රද්ධාව වඩන්න තියෙන පින්වත්නි. දැන් මේ බුදු බණ පද ශ්‍රවණය කරමින් භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය අద్භූත අවබෝධය ඇහෙද්දී ඔබටම සිහි වෙනවා නම් දැන් සමහර අය ඉන්නවා අපි කියන්නම ඕන. කිව්වොත් සාදුකාර දෙනවා. නැත්තම් නෑ. එහෙම නෙමෙයි පින්වත්නි. මේ සොඳුරු බණපද ඇහෙනකොට ඔබට සිහි වෙන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ. ආශ්චර්යයි. මේ දෙව් මිනිස් ලෝකයා මේ උත්සාහය විතරක් විශ්වාස කරගෙන දඟලද්දී අනේ මගේ භාග්‍යතුන් වහන්සේට සර්වඥ නෙතට මේ වගේ ප්‍රතිපදා හතරක් දැක්කනෙව මේ ජීවිතේ සුවපත් කරවන ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ කියලා ඔබට හිතෙන්න ඕන පින්වත්නි. ඔබට සිහි කරලා දෙනකන් හිටියොත් එහෙම ඔබ ප්‍රමාදයි. ඔබටම નિરાයාසයෙන් හිතෙන්න පටන් ගත්තොත් ඒක තමයි ශ්‍රද්ධාව. ඒ නිසා පින්වත්නි බුද්ධ දේශනා ශ්‍රවණය කිරීමේ ප්‍රධාන අරමුණ තමයි ශ්‍රද්ධාලාභ දියුණු කිරීම. මේ බණ පදයක් පාසා ඔබ හිතන්න පුරුදු වෙන්න ඕන. විශ්මිතයි මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට මේ අවබෝධය නැහැ. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ ඔබට හිතෙන්න ඕන. සියල්ල භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා ඉන්නේ නිකලෙස් නොවන කෙනෙකුට නම් මේක අවබෝධ කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ නිකලෙස් ඒකාන්තයෙන් විද්‍යාවන්ගෙන් චරණ ධර්මයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ යුක්තයි නැත්නම් මේක කිසි කෙනෙකුට අවබෝධ කරන්න බෑ කියලා ඔබටම භාග්‍යතුන් වහන්සේ ගැන හිතෙනවා නම් අන්න ශ්‍රද්ධාව වැඩෙනවා ඔබේ හිතේ. පොතක් කියවද්දිත් එහෙමයි පින්වත්නි. දැන් ඒ වගේ දැන් මේ පොත්පත් කියවද්දී ධර්ම ශ්‍රවණය කරද්දී ඒ වගේ ශ්‍රද්ධාව උපදින්නේ නැති අඥානියෝ තමයි මේ පොත්පත්වල වැරදි හොයා නිന്ദා අපහාස කර තමනුත් අසත්පුරුෂ වෙලා දෙව් මිනිස් ලෝකයේ අසත්පුරුෂ භවයේ වැළඳවමින් ඉන්නේ. ඒ අසත්පුරුෂ චරිතවල ගොදුරක් බවට ඔබපත් වෙන්න එපා පින්වත්නි. මේ ශ්‍රද්ධාව උපදවනවා කියන එක දුෂ්කර අති දුෂ්කර දෙයක්. බුදුවරයෙක්ගේ ගුණ ඇහෙද්දී ශාස්ත්‍රුන් වහන්සේ වදාළ බණපදයක් ඇහෙද්දී ශාස්ත්‍රුන් වහන්සේ සිහි වෙන්න නම් ඒ මානසිකත්වයේ හදනවා කියන එක පුදුම අමාරු කාරණාවක් පින්වත්නි. ඒ අමාරු බව ඔබට පේනවා මේ සමහර අයගේ ප්‍රලාප ඉදිරියේදී. ඊළඟ දේශනා කරන සීල සම්පත්තිය කියන්නේ කුමක්ද? ආරි ශ්‍රාවකයා සතුන් මෙරීමෙන් වැළකුණී වේ. සොරකමින් වැළකුණී වේ. වැරදි කාම සේවනයෙන් වැළකුණී වේ. බොරු කීමෙන් වැළකුණී වේ. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණී වේ. ගෘහපතිය මේ ආරි ශ්‍රාවකයාගේ සීල සම්පත්තියයි කියනවා. දැන් බලන්න නිත්‍ය සීලයේ විදිහට ඔබ පංච සීලයේ පිහිටන්න. ඊළඟට පුළුවන් ඉරිදා සෙන්සුරාදා දවස් වලට සමහර විට ඔබට පුළුවන් උපෝසතේ රකින්න. පුළුවන් අය ඉන්නවනම් පොයේ දවසට අනිවාර්යෙන් උපෝසතේ ඔබ රැකගෙන රහතන් වහන්සේලා අරමුණු කරගෙන ඒ උතුම් සීලයේ පිහිටන්න. මෙන්න මේ කියන දුර්ලභ කරුණු හතර තමන්ගේ ජීවිතේ උදා කරවන්නේ සීලයෙන්. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ජීවිතේ ඔබේ ජීවිතේට මේ කියන භෝග සම්පatti ඉපදිලත් නැත්තා. මේ කියන පරිවාර සම්පatti ඉපදිලත් නැත්තා. මේ කියන දීර්ඝායුෂ ලැබිලත් නැත්තා. එහෙනම් ඔබේ ජීවිතේට මේක අත්කල දුන්නේ ඔබේම සසරේ දුර්වලතාවයක් විසින්. කුමක්ද දුර්වලතාවය? ඔබ මේ කියන යම් පුණ්‍ය ප්‍රතිපදාවත් වල ඔබ නියලී නෑ පොඩි කාලයක්. ඒකයි වැඩේ තියෙන පින්වත්නි. ඊළඟ දේශනා කළ ගෘහපති ත්‍යාග සම්පත්තිය කියන්නේ කුමක්ද? ගෘහපති ආරි ශ්‍රාවකයා මසුරු මල බැහැර කර සිතින් ගෙදර වාසය කරනවා කියනවා. දම්පැන් දීම පිණිස නොබැඳුණු සිතින් වාසය කරනවා කියනවා. දෙන්න සූදානම් අත්‍යති වාසය කරනවා කියනවා. අත් සෝදගෙන කියන ඉන්නේ. ඒ කියන්නේ ඕනම වෙලාවක දම්පැන් දෙන්න සූදානම් මුසු සිතින් හදන ඉන්නවා නම් ඒ කියන්නේ මසුරු මල දුරු කළ සිතක් තියෙනවා කියන එක පින්වත්. එතකොට එයාට ඕනම මොහොතක දන් දෙන්න හිත හදාගන්න පුළුවන්. සමහර අය ඉන්නෝනේ එහෙම හිත හදාගන්න බෑ ඕන වෙලාවක දෙන්න. ඒ කියන්නේ මසුරු මල තියෙනවා කියන එක පින්වත්. ඉතින් මසුරු මල තියෙන හිතකට මේ හිතට ඉෂ්ඨකාන්ත මනාප දේවල් ලබන්න බෑ පින්වත්නි. මේ කියන ප්‍රිය වූ සිතට ප්‍රිය වූ දුර්ලභ මේ කරුණු හතර කෙනෙකුට වේගෙන් උපදිනවා කාටද මේ? ශ්‍රද්ධා හොඳට සම්පත්තිය තියෙනවනම්,
සීල සම්පත්තිය බොහෝ කලක් පිළිහිටපු කෙනෙකුට නම් මසුරු මල නැති හිතකින් අත්හරින්න හොඳට පුරුදු වෙලා ඉන්නවා නම් මොකද වෙන්නේ? එයාට මේ බොහෝ ලේසියෙන් පහසුවෙන් උපදිනවා. ඊළඟ කාරණේ තමයි කියන ප්‍රඥා සම්පත්තිය. ප්‍රඥා සම්පත්තිය කියන්නේ එයාට මෙන්න මේ අවබෝධය තියෙන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ හිතේ උපදින කාමයට තියෙන ආසාව, ලෝභය. ලෝභයෙන් හිත යට වුණාට පස්සේ මොකද වෙන්නේ? නොකල යුත්ත කරනවා, කල යුත්ත අත්හරිනවා පින්වත්. නැද්ද බලන්න? ලෝභයෙන් යට වෙනකොට මොකද වෙන්නේ? සීල් රකින්න හිතෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. බණපදයක් අහන විහාරස්ථානයකට යන්න හිතෙන්නේ නැහැ. සමහරට මහ පොළොවම අල්ලගෙන මහ පොළොවම බදාගෙන ගෙවල් දොරවල් අල්ලගෙන ගෙවල් දොරවල් බදාගෙන ඒ මැත්තේම නැහි ඒකට පිළියම් හදාම ඉන්න හිතෙන්නේ. නොකල යුත්තම කරනවා. කල යුත්ත අත්හරිනවා. සමහරට දුස්සීල භවයේ සමහර කට්ටිය ඉන්න දුස්සීල භවයේ. ලෝභයෙන් යට වෙනකොට වෙන දේවල්. අසත්පුරුෂ ඇසුරේ බලන්නකොට මේ ලෝභයෙන් යට වෙනකොට, ද්වේෂයෙන් යට වෙනකොට, ඒ වගේම තමයි නිදිමතින් අලසකමින් යට වෙනකොට, විසිරීම හිතේ පසුතැවීමෙන් යට වෙනකොට, සැක සංකා වලින් යට වෙනකොට මොකද වෙන්නේ? නොකල යුත්ත කරනවා කියනවා. කල යුත්තට මූලික තැනක් දෙන්නේ නැහැ කියනවා. නොකල යුත්තට තමයි මූලික තැන දෙන්නේ. ඒතර එක්ක දුස්සීල බවට මූල තැන දෙනවා. එක්ක මේ ජීවිතයේ මේ ලෞකික දේවල් විතර මූල තැන දෙනවා. ශ්‍රද්ධාව දිනු කරගන්න සීල ඒවට මුල් තැනක් දෙන්නේ නැහැ පින්වත්. අන්න මේක තේරුම් ගන්න ප්‍රඥාව විසින් පින්වත්. ඒක අරමුණු කරවන්නේ කොමක් විසින්ද? මගේ ජීවිතේ මේ කය හසුරවන්නේ වැරදි දෙයකට නේද කියලා තමන්ගේ හිතට අරමුණු කරවන්නේ ප්‍රඥාවයි. මම මේ කියන වචනේ නොගැලපෙන වචනයක් නේද කියලා හිතට අරමුණු කරවන්නේ ප්‍රඥාව විසින්. මම මේ හිතන සිතිවිලි මට ගැලපෙන්නේ නැහැ කියලා තමන්ගේ හිතට අරමුණු කරවන්නේ ප්‍රඥාව විසින්. බුදුරජාණන් දේශනා කරන ගෘහපති ඔන්න ඔය විදියට මෙන්න මේ කියන නීවරණ පහ ගැන හොඳ අවබෝධයෙන් ඉඳලා නීවරණ පහ යම් කිසි කෙනෙක් දුරු කර ගන්නවා නම් එයා මහා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා කියලා කියනවා. දුර දකින ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. ඒතර ගෘහ ජීවිතේ හැමතිස්සෙම එයා වාසය කරන්නේ දුර දැක දැක. ලෞකික ලෝකෝත්තර ජීවිත දෙකම ඔහු ජය ගන්න කෙනෙක් බවට පත් වෙනවා පින්වත්නි. ඇයි ඔහුගේ හොඳ ප්‍රඥාවන්ත ජීවිතයක් තියෙනවා. ඉතින් මේ ප්‍රඥාව තමයි පින්වත්නි මේ සියලු කාරණා අතර අග්‍ර කාරණාව බවට පත් කරන්නේ. මොකද ප්‍රඥාව නැත්තම් ශ්‍රද්ධාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, ත්‍යාගය දියුණු කරගන්න මුල් තැනක් දෙන්නේ නැහැ යා. තමන්ගේ ජීවිතේ කල යුත්තේ කරගන්න, නොකල යුත්තේ අත්හරින මුල් තැනක් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ පරාභව සූත්‍රය අද අපි අවසන් වෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ අන්තිමට දේශනා කළා කුමද්දී මෙන්න මේ කියන පිරිහෙන කරුණු ගැන මේ ලෝකේ නුවණ තියෙන කට්ටිය හොඳට නුවණින් පරීක්ෂා කරලා බලලා අරියෝ දස්සන සම්පන්න ආර්ය දර්ශනේ යුක්ත වෙලා මොකද වෙන්නේ? සාලෝකම් බජතේ සිවන්ති සනසිලිදායක වෝදුරු නැති ලෝකයක් කරා යනවා කියලා කියනවා. හරි ආශ්චර්යයි මේ දේශනාව දේශනා කරනකොට පින්වත්නි මේ බමුණා පැහැදිලා තිරුවන් සරණේ පිහිටියා. ඒතර බලන්න මේ ජීවිත කාලයේම තෙරුවන් සරණ දිවිහිමියෙන් තෙරුවන් සරණ යන මේ දහම් පරියායම ඒ කාලේ හිටපු නුවණ තියෙන සත්පුරුෂයන්ට උපකාර කළා පින්වත්නි. ඉතින් ඒ නිසා අද දවසින් අපිට මේ පරාභව සූත්‍රය අවසන් කරන සුන්දර දේශනා කරුණු ගොඩාක් අපිට ශ්‍රවණය කරන්න වාග්ය උදා වුණා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උතුම් දහම් කරුණු සසර පුරාම නොපිරිහෙන කෙනෙක් බවට පත් වෙන්නට පිරිහෙන සෑම මොහොතකම සිහිය උපදවන්නට කෙනෙක් ඉදිරිපත් කරවන්නට මේ රැස්වුණු මේ කළ සත්කාරය Tamanට එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි මේ රැස්වුණු උදාර පින අද දවසේ මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, විස්කම් දේවපුතු, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදුසසුන කැමති සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා.
ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ටත්, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ අනුශාසක පින්වත් කටුනේරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින දායකත්වයේ දරූ පින්වතුන් නමින් අන් අයුරින් ඒ වගේ මිය පරලෝකීය උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අද දවසේ මේ දායකත්වය සඳහා සම්බන්ධ වූ රාජාංගනයේ වම්මියුර යාය 4-5 සොලේවැව ප්‍රදේශයේ ඒ පින්වත් සියලු දෙනාටමත්, පවුල්වල සියලු දෙනාටමත්, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු ජනතාවට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ සියලු කාර්ය මණ්ඩලයට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.